පින්වත්නි අපගේ ආරාධනාව පරිදි මෙම ධර්ම මණ්ඩපයට වැඩම වාදල ආරණ්‍ය වාසී පූජ්‍ය ධම්මානන්ද හිමිපාණන් වහන්සේට ඊතා ගෞරවයෙන් දහත්වත්ය පූජා කර අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනාව පවත්වන ලෙස ඊතා ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि रामेरे मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं
බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, දානයේ සම්බන්ධව දෙවන කොටසක් වශයෙන් පෙර දේශනා කළ දේශනාවට අදාළව අද මම ඔබට එහි ඉතිරි කොටස වශයෙන් දේශනා කරනවා. පින්වත්නි, දානය දීමේදී දෙන පුද්ගලයා අනුව පුද්ගලයෝ කොටස් තුනකට වෙන් වෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි පුද්ගලයා දානපති, දෙවනි පුද්ගලයා දාන සහායක, තුන්වෙනි පුද්ගලයා දාන දාස වශයෙන් සඳහන් වෙනවා. දානපති කියන්නේ තමා ආහාරයට පරිභෝජනයට ගන්නවාට වැඩි ප්‍රමාණයක් දෙන පුද්ගලයා. උදාහරණ වශයෙන් මම දේශනා කළොත්, යම් පුද්ගලයෙක් කෑම එකක් කනවා රුපියල් 200ක. එයා වේලකට කෑම එකක් කඩෙන් හෝ කොහෙන් හෝ රුපියල් 200ක් වියදම් වෙනවා එයාගේ කෑම එකට. යාචකයෙක් ඉල්ලන් එනවා, අනේ මම දවස් ගානකින් කෑවේ නෑ, මට කෑම එකක් කන්ට දෙන්න කීයක් හරි කියලා. මෙයා හිතනවා, අනේ මං කෑම එක කන්නේ රුපියල් 200ක් මට වියදම් වෙනවනේ. තව කෑම එකකුත් කාලා මං තවත් මොනවා හරි කනවනේ කියලා හිතාගෙන මේ පුද්ගලයා ඒ ඉල්ලන් එන කෙනාට කෑම එක කණ්ඩ 200කුත් දීලා තවත් අතුරුපස කන්න මොනවා හරි කන්න කියලා තවත් වැඩියමුත් දෙනවා. අපි හිතමුකෝ 200ක් වෙන කෑම එකට 300ක් 400ක් මෙයා දෙනවා මේ පුද්ගලයා. එහෙනම් අර ගත්ත පුද්ගලයාට මහා ප්‍රයෝජනයක් වෙනවනේ පින්වත්නි. එතකොට මේ දානපති කියන්නේ තමා ගන්න ප්‍රමාණයට වැඩිය, පරිභෝජනය කරන ප්‍රමාණයට වැඩිය ඉතා හොඳට දෙන්න පුද්ගලයා. ඉතා උතුම් විදියට, ඉතා පිළිවෙලට, ඉතා උතුම් විදියට වඩාත් දෙන පුද්ගලයා. මේ පුද්ගලයා ළඟ පැහැදීම බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට දෙනවා නම් මේ පුද්ගලයාගේ ළඟ ඒ මනාව පැහැදීමකින් තමයි දෙන්නේ. ශ්‍රද්ධාව මම පෙර දේශනා කරපු ක්‍රමවේද සියල්ල ඇතුළත් මේ පුද්ගලයා දෙනවා පින්වත්. මෙයාගේ ඇතුළත අනුකම්පාව, දයාව, මෛත්‍රිය, කරුණාව කියනවා මේවා මේ පුද්ගලයාගේ පෙරදරි වෙලා තමයි පින්වත්නි මේ පුද්ගලයා ඒ දානේ පූජා කරන්නේ හෝ යමෙකුට අනුකම්පා සහගත අදහසින් දෙන්නේ. එහෙනම් මේ පළවෙනි පුද්ගලයා. හැබැයි මේකත් වරද්දා ගන්න එපා පින්වත්. සමහරක් අය දෙනවා අනුන්ට පේන්න. තමා
අනුන්ට පේන්න තමන්ගේ මහාන් තත්ත්වයට එහෙම දෙනවා. එහෙම දෙන එකක් නෙවෙයි පින්වත්. ඒ අනුන්ට පේන්න දෙන දානයක් නෙවෙයි මේ දානපති කියන පුද්ගලයා දෙන්නේ අනුකම්පාවෙන්. අනුන්ට අනුකම්පාව ඇති කරගෙන. පූජා සාගත අදහසින් අනුකම්පා සාගත අදහසින්මයි. ඊ දානේ තමයි බලවේගය වැඩි වෙන්නේ. ඒ දානපති පින්වත්නි. තව පුද්ගලෙක් ඉන්නවා දාන සහායක කියලා. මේ පුද්ගලයා කොහොමද දන්නවද පින්වත්නි දානෙ දෙන්නේ? මේ පුද්ගලයා අපි හිතමුකෝ මෙයා රුපියල් 200ක වේලක් කනවා කියලා කෑම වේලක්. එයා හිතනවා එයත් ඒ 200ට සමානව තමයි දෙන්නේ. මමත් ඉතින් 200ක නෙමේ කෑම වේලක් කන්නේ. ඉතින් මේක මම කන විදිහටම දුන්නම මන්ද කියලා තමන් කන ප්‍රමාණයට තමන් පරිහරණය කරන පරිභෝජනය කරන ප්‍රමාණයට දෙනවා. ඊට වැඩිය දෙන්න හිත නැමෙන්නේ නැහැ. එයා ඒ ප්‍රමාණයට තමයි දෙන්නේ. එතකොට පළවෙනි පුද්ගලයා දානපති, දෙවෙනි පුද්ගලයා දාන සහාය. එයා පරිහරණය පරිභෝජනය කරන ප්‍රමාණයට තමයි එයා දානයක් දෙන්නේ, සකසන්නේ, පිළිවෙල කරන්නේ දෙන්නේ. එතකොට පින්වත්නි තව පුද්ගලයෙක් ඉන්නවා දාන දාසක. මේ පුද්ගලයා පින්වත්නි රුපියල් 200ක කෑම එකක් කනවා කියමුකෝ. පරිභෝජනය කරනවා, භුක්ති විඳිනවා කියලා. හැබැයි මෙයා හිතනවා මම මොකටද මෙච්චර දෙන්නේ? මම ඉතින් කන තරම් දෙන්න ඕනේ නැහනේ. ඔය පොඩ්ඩක් දුන්නම මඳයි කියලා පින්වත්නි මෙයා පොඩ්ඩක් දෙනවා. එයාට දෙන්න හිත නැමෙන්නේ නැහැ. එයා පොඩ්ඩක් ඔහෙ දෙනවා. මං ඉස්සර දේශනා කරන දෙනවා, ඔහෙ දෙනවා, පූජා කරනවා කියලා. ඒ වගේ සමහර විට නොදී බැරි නිසා දෙනවා. නොදී බැරි නිසා, ලැජ්ජාවන නිසා, අනුන් කියන නිසා, වීසි කරන නිසා ආදී මේ ආකාරයෙන් මෙයා දෙනවා. ඒ පුද්ගලයාට කියනවා දාන දාස කියලා. ඒ අතරේ පුන්වත්නි ওই තුන් දෙනාටම අමතරවත් සමාජයේ තවත් පුද්ගලයෝ ඉන්නවනේ. සමහරක් අය වීසි කරන දෙයක් හරි දෙනවනේ. කොහොම හරි පොඩ්ඩක් හරි දෙනවනේ. සමහරක් අයත් සමාජයේ ඉන්නවා වීසි කරක් දෙන්නේ නැහැ අනුන්ට. දෙන්නෙම නැති අයක් ඉන්නවා. දානේ දෙන්නෙම නැහැ. සිතක්වත් දානේ දෙන්න පහළ වෙන්නේ නැති අය පුද්ගලයෝ ලෝකේ ඉන්නවා පින්වත්. එතකොට පින්වත්නි මම මේ දේශනා කරපු දානපති, දාන සහාය, දාන සහායක, දාන දාස මේ දානේ දෙන පුද්ගලයෝ ක්‍රමවේදය අනුව දාන දෙන පුද්ගලයෝ 3 දෙනෙක් දේශනා කර. එතකොට නොදන්නව නොදෙන්නම කෙනෙකුත් තින්ට වෙන්න පුළුවන් පින්වත්. මේ පුද්ගලයෝ දානේ දෙන ක්‍රමවේදය අනුව තමයි පින්වත්නි දානේ පින අඩු වැඩි වෙන්නේ. පෙර දේශනා වේදී මම දේශනා කරලා තියෙනවා දානේ දෙන ක්‍රමවේද රාශියක්. දානේ දෙන ක්‍රමවේදය අනුව මේ පුද්ගලයන්ගේ පින අඩු වැඩි වෙනවා. ඒක හොඳින් ඔබලා මතක තියාගන්න. දානේ දීමට සෑම වේලාවකම පුළුවන් වන්නේ, හැකිවන්නේ මනුස්ස ලෝකයේ ඉපදී සිටියොත්, ඉපදුනොත් තමයි වඩාත් දානේ දීමෙන්ද
ශීලය රැකීමෙන්ද භාවනා කිරීමෙන්ද නිතර නිතර පින් කරගත හැකි වන්නේ මනුස්ස ලෝකයේ ඉපදුනොත් පමණි. පින්වත්නි, වෙනත් තැනක ඉපදුනොත් මනුස්ස ලෝකයේ තරම් වෙන කිසි තැනක පින් කරගන්නට බැරි වෙනවා. එම නිසයි මනුස්ස ලොව ඉපදීම පරම දුර්ලභ බව තථාගතයන් වහන්සේ දේශනා කළේ. එසේ මනුස්ස ලෝකයේදී අපමණ පින් කරගන්න දාන සීල භාවනාවල ජීවත් වෙන අයට මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, ස්වර්ගය පරම දුර්ලභ නැහැ පින්වත්නි. මනුස්ස ලෝකේ පරම දුර්ලභ වෙන්නේ මනුලොව, මනුස්ස ලොව ඉපදී පංච දුස්චරිත කරන කර ජීවත් වෙන පුද්ගලයාට මනුස්ස ලොව ජීවත්ව සිටියදීම යා යුතු සතර අපායේ දොරටු විවෘත වෙලා විවර වෙලා එහි සැකසීලා තියෙනවා අපායේ දොරටු, අපායේ නිවහන. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එසේ මනුලොව සිටියදී දුස්චරිත කරන අයට හරියට අපාය සතර, අපාය මහා ගෙදරක් තමන්ගේ මහා ගෙදර වගේ කියලා. එම පුද්ගලයන්ට නම් මනුස්ස ලෝක පරම දුර්ලභයි පින්වත්නි. එහි වැටුණොත් අය මනුස්ස ලෝකයේ ඉපදීම ගැන හිතන්ටවත් එපා. ඒ ගැන ඔබලට උදාහරණ වශයෙන් කල්ප අසංකේය ගැන අපි මා ඔබට පෙරතුව දේශනා කරලා තියෙනවා. මනුස්ස ලෝකයේ සිටියදී සතර අපායට වැටුණොත් නැවත මනුස්ස ලෝකයකට එන්න බැරි හැටි. එහෙනම් මනුස්ස ලෝකයේ සිටියදී අනන්ත අපමාන වැරදි කරලා දුෂ්චරිත කරලා යන පුද්ගලයාට මනුස්ස ආත්මභවයේ ස්වර්ගය පරම දුර්ලභයි. දානය දීම නිසා පින අඩු වැඩි වෙන බවක්, දෙන ක්‍රමය අනුව සැප සම්පත් ලැබීමට හෝ ලැබුණ සැප සම්පත් භුක්ති විඳීමට හෝ සැප සම්පත් භුක්ති නොවිඳීමට හේතු උදාවිය හැක. සමහරක් හොඳට දානය දෙනවා. ඒකට කරුණු මා ඔබට දේශනා කරනවා. දීල පසුව හිත රිදවා ගන්නවා. හොඳට පිළිවෙලට හොඳට සකසල, හොඳ තත්ත්වයට සකසල දානපති වශයෙන් දානය දෙනවා. දෙන වෙලාව දීල පසුව හිත රිදවා ගන්නවා. මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. මොනවා හරි පොඩි දෙයකට දීලා හිත රිදවා ගන්නවා.
එහෙම නැත්නම් දුන්නා වූ දානේ ප්‍රමාණය, දුන්න දේපොළ ප්‍රමාණය ගැන හිතලා ලෝභ සිතක් ඇති කරගන්න. ඇති කරගෙන මම මොකටද මෙච්චර වියදම් කරලා මේ දානේ දුන්නේ? අනේ මගේ භවභෝග සම්පත් තිබුණා නම් මේක මීට වැඩිය ටිකකින් කරන්න තිබ්බනේ. මට මෙච්චර මුදල් වියදම් වුණා. මෙච්චර භවභෝග සම්පත් වියදම් වුණා. මම හිතන් හිටියේ හාමුදුරුවෝ 100කට දෙන්න. නමුත් හිටියේ 50යි. ඉතුරු භාගෙම වියදම් 100කට වියදම් කරපු දේ වලින් භාගයක්ම අපතේ ගියානේ. ඒ ටික ඉතුරු කරගන්න තිබුණානේ කියලා හිතන පුද්ගලයෝ ඉන්නවා දානි දීලා ඉවර වෙලා. නැතිනම් මොනවා හරි පොඩි වචනයකට පොඩි සිදුවීම් සිදු වෙනවනේ ඔය දානි දෙනකොට. ඒ සිදුවීම් වලදී පොඩි වචනයක් අල්ලාගෙන සමහරට හිත රිදවා ගන්න. සිත රිදවාගෙන මේ දානේ දුන්නේ අපරාධිනේ, මොකටද මේ දානේ දුන්නේ කියලා සිත රිදවා ගන්නවා දානේ දීලා ඉවර වෙලා. පින්වත්නි, දානේ දීමේදී දානේ දීමට පෙරත් දෙන අවස්ථාවෙත් දුන්නට පසුවත් මිය යන තුරුම දුන්න දානේ ගැන සිත සිතා සතුටු වන්න ඕනේ පින්වත්. එසේ වීමෙන් දුන්න දානේ පින තව තවත් ඔබට වැඩි වෙන්න පුළුවන්. හිතේ ධාර්මික සතුටනේ පින්වත්නි පින කියලා කියන්නේ. ඒක නිසා අපි දීලා දුන්න දානි ගැන මරණාතුරු මිය පරලෝ යනතුරු සිතා බලාගෙන සතුටු වෙන්න. අපි කරපු හොඳ දේ නිතර නිතර මතක් කිරීමෙන් අපට තව තවත් සපතට කරුණු උදාපත් වෙනවා. සැප විහරණයට එය හේතු වෙනවා. එසේ නොමැතිව මේ දානේ දෙන තුන් අවස්ථාවේදීම සිත සතුටක් නොවුනහොත්, ශ්‍රද්ධාව අඩුවහොත් ඔබ දුන්න දානේ පින අඩු වෙලාම ගිහිල්ලා සමහර විට පින් නැත්තටම නැති වෙලා මහා පාප ගොඩක් රැස් කරගන්න අවස්ථාවකුත් සිද්ධ වෙන්න පුළුවන් ඔබට. දානේ දීලත් අපාගත වීමට සිදුවන්ට පුළුවන්. එසේ සිත පිරිසුදු කරගෙන පිරිසුදුව දානයක් නොදුන්නොත් මේ ජීවිත භවයේදී මේ ජීවත් වෙන කාලයේදීම ඔබට එහි ප්‍රතිඵල වශයෙන් දුක උරුම වේ. ඔබ ඒ ගැන පොඩ්ඩක් හිතන්න. ඔබ මහා විශාල වශයෙන් දානයක් සකසා ගන්න. සකසාගෙන කාට හෝ ඒ සකසලා දෙනවා. ඔබ දෙන අවස්ථාවේ සතුටු වෙන්න පුළුවන්. දීලා ටික දවසක් ගියාම ඔය ගැන හිතලා දුක් වෙන්න පුළුවන්.
යම් කිසි හේතුවක් නිසා මිල මුදල් අඩුවීමකින් හෝ වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා දුක් වෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ පින ලැබුණ පින අඩු වෙලා යන්න පුළුවන්. ඇති වුණ හිතේ වේදනාව නිසා. එහෙනම් ඔබ දානේ දීලා සතුටු වෙලා ඔබගේ ස්පනා පිටම ඔබට මේ භවයේදීම ඔබට හි ප්‍රතිඵල දුක ප්‍රතිඵල ලැබෙනවා. මියගොස් මහා දුක් විඳීමට සිදු වෙනවා. මම ඔබලාට ඒ සම්බන්ධව උදාහරණ කීපයක් දේශනා කරන්නම්. හොඳින් අසාගන්ට හොඳින් තේරුම් කරගන්ට. මේ ආත්ම භවයේදී අපට භවභෝග සම්පත් ලැබෙන්නේ, අපි සැප සම්පත් විඳින්නේ භවභෝග සම්පත් හිමි වෙන්නේ, සැපසේ ජීවත් වන්න පුළුවන් වෙන්නේ, අනුන්ට අත නොපා ජීවත් වෙන්න පුළුවන් වන්නේ කවුරුත් කරපු දේ නෙවෙයි. ඔබගේ අම්මාවත් පියාවත් සහෝදර සහෝදරියවත් ඥාති හිත මිත්‍රවත් රටවාසීවත් රජුරුවත් කරපු දේ නොවේ. හැබැයි එහෙම වෙන්නත් පුළුවන් සමහර අවස්ථාවල පිනට යොමු කරේ වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්, කල්යාණ මිත්‍රයෙක්. එහෙනම් ඔබ මේ ආත්මේ සැප විඳිනවා නම් හිඟා කන්ට යන්නේ නැත්තම් අනුන් දත පාන්න නැතුව ජීවත් වෙන්න සිදු වුණා නම් ඔබ පෙර ආත්මේ ඔබ කරගත්තා වූ පින් කුසල බලයේ මහිමයමයි. ඒක නිසායි මනුස්ස ආත්මේ ඉපදුනේත්, මනුස්ස ආත්මේ ඉපදිලා සැප හෝ දුක විඳින්නෙත් ඔබ කරගත්ත දේ අනුවමයි. ඒක නිසා පොඩ්ඩක් මේ දේශනාවේ මේ උදාහරණ ටික ඔබ සිතා බලන්න. ඔබගේ වඩාත් අවබෝධය සඳහා මම ඔබට දේශනා කරන්න. යමෙක් ඉන්නවා පින්වත්, ඉතා විශාල මුදලක් වියදම් කරලා යම් කිසි කර්මාන්තයක් කරනවා. විශාල මුදලක් වියදම් කරලා මොනවා හරි දෙයක් කියමුකෝ, ගොවිතැනක් වේවා, මොනවා හරි ව්‍යාපාරයක්. යා විශාල මුදලක් වියදම් කරලා තමයි මේ ව්‍යාපාරයේ වැඩ පටන් ගන්නෙ. පටන්ගෙන මේ මුදලෙන් කටයුතු සිද්ධ කරගෙන යනවා. කටයුතු සිද්ධ කරගෙන යනකොට අතර දියුණු වෙලා ගිහිල්ලා අතරමඟදී මේක විනාශ වෙලා යන්න වෙන්න පුළුවන්. එහෙමයි ඔබලා දැකලා ඇතිනේ. විශාල මුදලක් හොයාගෙන, විශාල ධනයක් හොයාගෙන, ඒ විශාල ධනය වියදම් කරගෙන විශාල ව්‍යාපාර පටන් ගන්න පුද්ගලයෝ ඔබලා දැකලා ඇති. ගොවිතැන් වේවා විශාල වශයෙන් කරන පින්වතුන් ඉන්නවා. කරගෙන යනවා විශාල සේවක උපමානයක් දාලා. නමුත් ටික කාලයකින්, ටික දවසකින් ඒ ව්‍යාපාරේ ඒ ගොවිතැන කඩාන වැටෙනවා, විනාශ වෙලා යනවා. ඒ පෙර ආත්ම භවවල වල හොඳට දුන්නා. දීලා පසුව දුක්ඛුණ පුද්ගලයෝ නිසා මෙහෙම විය හැකි වෙනවා. අනුන්ගේ දේ සොරකම් කරපු නිසා එසේ විය හැකි වෙනවා. තව යමෙක් ඉන්නවා පින්වත්, ඉතා කුඩා වශයෙන් ඉතා කුඩා මුදලක් වියදම් කරලා ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙයා
මේ පුද්ගලයා ඊටාම දියුණුවෙන් දියුණුවට පත් වෙලා යනවා. ඊටා දියුණුවෙන් දියුණුවට පත් වෙලා මහා පෝසතකු බවට පත් වෙනවා. මේ පුද්ගලයා පෙර ආත්ම භවයේ දුන්නේ ටිකක් වෙන්න පුළුවන්. නමුත් දුන්න ක්‍රමවේදය ඊටා වටිනවා. දුන්න පිළිවෙල ඊටා වටිනවා. සිතේ පැහැදීමකින් සමහර විට තුන් කාලයේම දින්ට පෙරත් දින අවස්ථාවේ දුන්නට පසුවත් සතුටුුණු පුද්ගලෙක් වෙනවා. තවයට ඉබේ පහළ වෙනවා පින්වත්. ඉබේ ලැබෙනවා. ඔබලා දැකලා ඇති, අහලා ඇති. නිදහන් පහළ වෙනවා. මහ පොළොවෙන් පහළ වෙනවා හිතන්නේ නැති දේවල්. ලොතරැයි ආදී නොහිතන ආකාරයට සමහර පුද්ගලයන්ට පහළ වෙනවා, ලැබෙනවා. ඒ පුද්ගලයෝ පෙර ආත්ම භවයක දුන්නා වූ දානේ ප්‍රතිඵලය නිසා එයාට ඒ ප්‍රයෝජනය ගන්ට උදාපත් වෙනවා. ඉබේ පහළ වෙනවා, ඉබේ ලැබෙනවා. ඒක නිසා පින්වත්නි, යම් කෙනෙක් මුලදී මහා දානපතියෝ වෙනවා, පසු කාලෙක මහා දුප්පතුන් බවට පත් වෙනවා. යමෙක් පින්වත්නි මුලදී මහා දුප්පතුන් බවට පත් වෙනවා, අනුන්ගෙන් ඉල්ලම් කන තත්ත්වයට පත් වෙනවා, පසුව මහා දානපතියෝ ධන කුවේරෝ බවට පත් වෙනවා. සමහර පුද්ගලයෝ මුලදී උප්පත්තියම දානපතියෝ, මධ්‍යමත් දානපතියෝ, මිය පරලෝ යන කම්ම දානපතියෝ බවට පත් වෙලා සිටිනවා. භවභෝග සම්පත් ඇති මහා පෝසත්තු බවට. ඒ පිරාත්ම බහවල අතපය දිගෑරල හොඳින් දුන්න අය පින්වත්. දානපති වශයෙන් දානෙ දුන්න ක්‍රමය හරි, දීමට පෙර සතුටුනා, දින අවස්ථාවේ සතුටුනා, දුන්නට පස්සෙත් අනන්ත අප්‍රමාණ සතුටුනා. ඒ පුද්ගලයන්ට උප්පත්තියමුත් භවභෝග සම්පත් පහළ වෙලා උප්පත්ති ලබන්නේ. ජීවත් වෙන කාලෙත්, මධ්‍යම කාලෙත් එසේම භවභෝග සම්පත් වලින් පිරීලා පවතිනවා. මිය පරලෝ යනකම්ම ඒ සම්පත් භුක්ති විඳිනවා. මේ පෙර ආත්ම භවවල තම තමා දුන්න ආකාරයටයි මේවා සිද්ධ වෙන්නේ. ඒ වගේ තථාගතයන් වහන්සේ දේශනා කරන දේශනා රාශියක් මේ දානෙ සම්බන්ධව තියෙනවා. පෙර දානෙ දීලා මහා පෝසත්තු ධන කුවේරෝ සිටුවරු වුණාය. එදා තථාගතයන් වහන්සේගේ කාලේ සිටියා. අදත් ඉන්නවා. ඒ මහා සිටුවරු අවසානයේ යාචකයන් බවට පත් වුණ බවටත් එදත් ධර්මයේ සඳහන් වෙනවා. අදත් එසේ අපි ඇස් දෙකෙන් දකින්න අපට සිද්ධ වෙනවා, අසන්නට සිද්ධ වෙනවා. ඒ වගේ පුද්ගලයෙක් ගැන ඔබලාට මම කෙටියෙන් දේශනා කරන්නම්. දඹදිව තලයේ සිටියා කුසල රජුරෝ රාජ්‍ය කරන කාලේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ තථාගතයන් වහන්සේ වැඩ සිටියා. එහි හිටියා අපුත්තක සිටු කියලා සිටුවරයෙක්. මේ සිටුවරයට
ධනය 80 කිලක් ධනය තිබුණා. නමුත් මේ සිටුවරයාට එසේ ධනය තිබිලත් හරි හැටියට ඇන්දේ නැහැ. කෑවේ නැහැ. ඒ ධනයෙන් ඒ නිදහන් ධනයෙන් කිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. හිඟන්නෙක් යාචකෙක් ආකාරයට ජීවත් වුණා. සඳහන් වෙනවා නිවුඩු හාලේ බතුයි කාඩි හොද්දයි තමයි මේ පුද්ගලයා ආහාරයට ගත්තේ. වැවුරුණු ඇඳුම් තමයි පාවිච්චි කරේ. ජාත්‍රයේ කුඩය ඉතා පරණ කුඩයක් පාවිච්චි කර බව සඳහන් වෙනවා. මෙසේ සිටුවරයෙකුට එසේ දානය ලැබිල එසේ එහෙම් ප්‍රයෝජනය ගන්නට බැරි වුණේ එසේ මහා ධනයක් ලැබුණේ පෙර දුන්න නිසා. එසේ ධනය පරිභෝග කරන්න බැරි වුණේ ධනය තමන්ගේ ප්‍රයෝජනයට ගන්න බැරි වුණේ ධනයෙන් සැප විඳින්න බැරි වුණේ ඒ ධනයෙන් අනුන්ට පරිත්‍යාග කරගන්න බැරි වුණේ දානයක් දෙන්න බැරි වුණේ පෙර කරපු කර්මය නිසා. දානය දීලා සිත අපහැදුන නිසා. දානය දෙන්න සිත නැවුණා. දානය දීලා සිත අපහැදුණා. පෙර ඉපදී සිටිය කාලේ තරංගස්කී පසේබුදු පියාණන් වහන්සේ නමක් ගන්ධබ්බමාන පර්වතයේ සිට මේ පුද්ගලයා පෙර භවයක ජීවත් වෙලා සිටියා. මේ නිවසට වැඩම කරා පසේබුදු පියාණන් වහන්සේ. වැඩම කරපු වෙලාවේ මේ පුද්ගලයා පසේබුදු පියාණන් වහන්සේට දානෙ පූජා කරා. දානෙ පූජා කරලා සිටුවා පසුව මේ දානෙ ටික තිබ්බානම් දුන්න පිණ්ඩපාතේ ටික තිබ්බානම් මගේ දාසියෙකුට වැඩකාරයෙකුට දීලා වැඩක් ගන්න තිබ්බනේ. අපරාධي දුන්නේ කියලා. ඒ නිසා මිය පරලෝ ගිහිල්ලා ඒ සිතුවිල්ල නිසා මිය පරලෝ ගිහිල්ලා අපායේ පැසුණා කල්ප කාලාන්තරය. එහිම් පැහිලා එහි දුක් විඳලා මනුස්ස ලෝකේ ඉපදුණා. මනුස්ස ලෝකේ ඉපදිලා මහා ධන සිටුවරයෙක් බවට පත් වුණා. ඒ රටේ සිටුවරයෙක් බවට පත් වුණා. ධන ධාන්‍ය වලින් පිරී ඉතිරි ගියා. නමුත් එපමණ ධනය තිබිල සැප විඳින්න බැරි වුණා. ප්‍රයෝජන ගන්න බැරි වුණා. ඇයි තථාගත පසේබුදු පියාණන් වහන්සේට දුන්න දානේ නිසා භවභෝග සම්පත් ලැබුණා. දීමට පෙර සිත පිරිසුදු කරගත්ත නිසා. දීලා සිත අපරිසුදු කරගත්ත නිසා භවභෝග සම්පත් වලින් ප්‍රයෝජන ගන්නට බැරි වුණා. පින්වත්නි, එහෙනම් හොඳින් මේවා තේරුම් ගන්න. අදටත් මේ ලෝකේ අපමණ අනන්ත පුද්ගලයෝ සිටිනවා. තමන්ගේ ධනය අපමණ තියෙනවා. වීසි කරන්න තරම් තියෙනවා. නමුත් කිසි කෙනෙකුට දෙයක් දෙන්නේ නැති පුද්ගලයෝ අදත් මේ රටේ ලෝකේ සිටිනවා. ඒ ධනෙ ලැබුණේ නිකන් නෙවෙයි. ඒ පුද්ගලයාම පෙර ආත්ම භවවල වල කරපු දාන පාරමිතාව නිසා, දුන්න දානෙ නිසාමයි. ඒක ඔහුට තේරෙන්නේ නැහැ. මට මේ භවභෝග සම්පත් ලැබුණේ පෙර මං දුන්න නිසා කියලා. හැබැයි ඒ පුද්ගලයාට මේ ආත්මේ එපමණ තිබිල මේ ආත්මය දානෙ දුන්නේ නැති වුණොත් ඊළඟ ආත්ම භවයේ ඔහුට හිඟාකන්ට යාචකයෙක් බවට පත් වෙන්න තමයි සිද්ධ වන්නේ. පෙර දුන්න නිසා දැන් අනන්ත අප්‍රමාණ සැප විඳිනවා සමහරක්
අය. එසේ සැප විඳින්නේ නැත්තම් පෙර දානේ දුන්නේ නැහැ. එහෙම නැත්තම් දුන්න ක්‍රමේ වැරදි. එහෙම නැත්තම් දීල පරිභව කරා. දීල ඉවරල දෝෂාරෝපණය කරා. දීල ඉවරල සිත පිරිසුදු කරගත්තේ නැහැ. සිත අපහැදීමකටපත් වුණා දීමෙන් පසුව. ඒ නිසා මේ ආත්මේ දුක් විඳිනවා නම් භවභෝග සම්පත් නැත්තම් ලැබුණ භවභෝග සම්පත් වලින් ප්‍රයෝජනෙ ගන්න බැරි නම් අපිත් මේ කර්ම කරපු බව හොඳින් හිතට ගන්න. අදත් මේ ලෝකේ සමහර පුද්ගලයෝ ඉන්නවා භවභෝග සම්පත් ඕන තරම් සැප විඳින්න භවභෝග සම්පත් තියෙනවා. නමුත් සැප විඳින්න බෑ. සැප විඳින්න හිතෙන්නේ නැහැ. හිතට එන්නේ නැහැ සැප විඳින්න. යාන වාහන ඕන තරම් ගෙදර තියෙනවා. දේපොළ තියෙනවා. යාන වාහන වල යන්නත් පුළුවන්. හැබැයි යන්න හිත දෙන්නේ නැහැ. දේපොළ ඕන තරම් තියෙනවා. හැබැයි කන්ට පරිභව කරන්න හිත දෙන්නේ, පරිභෝජනය කරන්න හිත දෙන්නේ නැහැ. ඇඳුම් ඕන තරම් තියෙනවා. ගොඩ ගහලා තියෙනවා. නැතුව නෙවෙයි තියෙනවා. අඳින්න හිතෙන්නේ නැහැ. හිත දෙන්නේ නැහැ. සැප විඳින්න ඕන තරම් සැප විඳින්න දේපොළ තියෙනවා. සැප විඳින්න හිත දෙන්නේ නැහැ පින්වත්. ඒක තමයි කර්ම බලවේගය. ඒක කවුරුත් කරපු දෙයක් නෙවෙයි. ඔබ පෙර ආත්මේ කරගත්ත දෙයක්මයි. ඒක නිසා මේවා හොඳින් තේරුම් අරගෙන මේවා හොඳින් හිතට අරගෙන මමත් මනුස්ස ලෝකයක පෙර ජීවත් වුණානේ. මම පෙර මනුස්ස ආත්ම භවයක මා විසින්ම කරගත්ත දේ තමයි මට මේ පටිසන්ධීලා තියෙන්නේ. කවුරුත් කරපු දේ නෙවෙයි. මා විසින්ම කරගත්ත දේ නිසා මා විසින්ම මේවා විඳිය යුතුයි. එසේනම් මම මේ මනුස්ස ලෝකයක කොහොම හරි නැවතත් ඉපදුනා. නැවතත් මම මේ වගේ දුක්ඛයකට නොවැටෙන්න කටයුතු සිද්ධ කරගත යුතුයි කියලා අපමාදීව කටයුතු කරගන්න ඕන පින්වත්. එසේ නැති වුණොත් මේ ලබාගත් මනුස්ස ලෝකයේදී ඒ දේ කරගන්න අපට බැරි වුණොත්, පින්දහම් කරගන්න බැරි වුණොත්, සීලෙන් ගුණෙන් ජීවත් වෙන්න බැරි වුණොත් මනුස්ස ලෝකෙන් පිරීලා ස්වර්ග මොක්ෂ දිව්‍ය ලෝක මනුස්ස ලෝක නොලැබී අනුන්ට දාන ටිකක් නොදී තෘෂ්ණාවෙන් ලෝභ සිතෙන් වෙලි මනුස්ස ලෝකේ සේවලා පින් නැති සැප නැති මහා සතර අපායේ දුක් විඳින්න සිද්ධ වෙන බව අපගේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එසේනම් මම ඔබලාට දේශනා කරේ ඉදිරි දේශනාවක දේශනා කරපු කොටසේ ඉතුරු කොටසක් මේ දේශනා කරේ. ඊනම් මෙය හොඳින් තේරුම් අරගෙන ඔබලත් ශීල ගුණ සම්පන්තියෙන් යුතුව කාට හෝ වේවා දානෙ ටිකක් දීලා පින් කරගන්න. කාට හෝ වේවා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කාට හෝ දෙන්න. ඔබ කැමති කාට දෙන්නද? කාට හෝ දෙන්න. අපට දෙන්න පින් කරගන්න දෙන්න කෙනෙක් ඉන්න ඕනේ පින්වත්. එහෙම නැති වුණොත් අපට දී ගන්න කෙනෙක් නැති වුණොත් අපි කාට දීලා පින් කරගන්නද? එහෙනම් භවභෝග සම්පත් ලැබෙන්න නම් අපි දාන පාරමිතාව දානේ සම්පූර්ණ කරගන්න ඕනේ. එහෙනම් ලෝකේ කාටත් දෙන්න දෙය තියෙනවා. එහෙනම් Tamanට තියෙන දෙයකින් දීලා සිත සතුට කරගන්න. එසේ වුණොත්
ඔබම ඔබේ ආහාරය මේ ආත්මිත් පරලෝකයේදී සොයාගත් පුද්ගලෙක් බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. හොඳයි, සියලු දෙනාට නිර්වාණ සම්පත්තිය උදාපත් වේවා. ittavata cammehi sambadam punya sambadam sabbe devanumodantu sabba sampatti siddhya. ittavata cammehi sambadam punya sambadam sabbe devanumodantu sabba sampatti siddhya. ittavata cammehi sambadam punya sambadam sabbe sattanumodantu sabba sampatti siddhya. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේන නොනාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්ව දැරුවේ මහනුවර මහරෝහලේ සේවයේ නීතු වෛද්‍ය SCB තල්ගහගොඩ මහතා සහ එම මහතාගේ ස්වාමි භාර්යාව වන මහනුවර රෝහලේ සේවයේ වෛද්‍ය සේවයේ නීතු DR සිරෝමි තල්ගහගොඩ මහත්මිය සහ එම පවුලේ සියලු දෙනායි. පින්වත්නි, ධර්ම දානයේ දායකත්වය අනන්ත අපමානයි. ලෝකේ උතුම් දානය ධර්ම දානය. ලෝකයාට ඇසෙන්ට ලෝකයාගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා මාලාව මේ පින්වතුන් විසින් සංවිධානය කරන්නේ. ඒ වගේම මේ ලබාගත්තා පින් කුසල සම්භාරය ඒ පින්වතුන්ගේ දෙමව්පිය ඇතුළු වර්ග පරම්පරාවල සියල්ලන්ටම වේවා. මා හදු වැඩූ මාගේ දෙමව්පියෝ දෙපළ ඇතුළු ගුරුවරු ඥාති මිත්‍ර ආදී ලෝකවාසී සියලු දෙනාට සංසාර භවකතරෙන් ඉතා ඉක්මනින් ඈතර වීමට මේ සියලු පින් සියලු දෙනාට හේතු වාසනාම වේවා. සාදු සාදු සාදු. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්දරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. යන්දුන් නිමිත්තං අවමංගලංච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු. යන්දුන් නිමිත්තං අවමංගලංච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු. යන්දුන් නිමිත්තං අවමංගලංච යෝචාමනාකෝ සකුණස්ස සද්දෝ පාපං කෝදුසු පිනං අකන්තං
සංඝානුභාවේන විනාශමින්තු නක්ඛතයක් භූතානං පාපංගා නිවාරණ පරිත්‍යාසානුභාවේන හන්දුතේ සංඋපන්දවේ ඒතේන සච්ච වංජේන සම්බ භය විනස්සතු සම්බ දුක්ඛ විනස්සතු ඒතේන සච්ච වංජේන සම්බ රෝග විනස්සතු ඒතේන සච්ච වංජේන සොත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වංජේන පාසුතං රතනත්යං ඉත්තාවතාච අම්මිහි සම්බදම් පුඤ්ඤ සම්බදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං සබ්බ පාපස්සේ අකරණං කුසලස්සේ උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං දානං දදන්තු සද්දාය සීලං රක්칸තු සම්පදා භාවනා බීරතා උන්දෝ ගච්ඡන්තු දේවතා ගතා ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ ඉදම්මේන නුනාතිනං හෝතු සුඛිතා උන්දු ඥාතයෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයම් බලං අරහන්තානන්තතේ යේන රක්ඛං බන්දාමි සබ්බසෝ